වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුෂාන්ද සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. දෙහිවල නිවාස සංකීර්ණයක සැඟව සිටි රිෂාඩ් රිමාන්ඩ්. ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට. පිටකොටු වෙනුත් කොවිඩ් ආසාදිතයින් හමු වෙයි. ඉදිරි සතිය තීරණාත්මක බව සෞඛ්‍යංශ කියයි. දිස්ත්‍රික්ක 21කට වැඩි ගානක රෝගීන් හම්බ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එන අවදානම ඉදිරි සතිය දෙක ඇතුළත තමයි අපිට මතුවෙන්නේ. 20 ගැන මත ගැටුම් උග්‍ර වෙයි. පාර්ශව කිහිපයකින් ජනපතිට ලිපි. 20 ගැන කාදිනල් හිමිගේ මතය. කාදිනල්තුමා ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් කතා කරපු වෙලාව අපි ඉන්න තැනම කිව්වා ස්වාමීන් වහන්සේලා යෝජනාවලියට තමයි මගේ එකඟතාවය. ඒක තමයි මගේ යෝජනාවත් කියලා. පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර ගැන 15000ක් දැනුම්වත්ව සිටියා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්. වගා ලිඳකට වැටීමෙන් ගලේවෙල එකම පවුලේ දරුවන් තිදෙනෙකු මරුට. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. දින 6ක් තිස්සේ සැඟව සිටියේදී අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රුෂාඩ් බදියුදීන් ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔහු අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර මන්ත්‍රීවරයාට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් වෛද්‍යවරියක ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දවසේ පුවත. දින 6ක් පුරා පොලිසිය මගහරමින් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අදාළුවම අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ දෙහිවල එබර්නිස පෙදෙසේ පිහිටි මහල් නිවසක් තුළ සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අපරාධ විමර්ශනාංක 2 අංශ නිලධාරීන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළුවම 3:30ට පමණයි. පාන්දර කීයට දැවිලා තියෙන ඔක්කොම? ඒතකොට මෙහෙට ඇවිල්ලා තමයි අරන් ගියේ. මෙහෙට එකමයි ඉඳලා තියෙන්නේ. කීමිටක් වේ. පාන්දර මාමා එනකොට 10 ඉඳලා පාන්දර 5 වෙනකන් විතර වගේ CID කවිල හිටියා. CID කියන්නේ අර ගානක් ඇවිල්ලා හිටියා. ආ එහෙමද? මෙතන? ඕ මේ දිගටම දාලා අපිට කියන්න කීයට ආවේ කියලා CID එකෙන් කට්ටිය තුනම ආවා. කී දෙනෙක් විතර ආවද? 10 15. එයාගේ වාහනේ නවත්තලා තිබ්බද ගොඩක් දවස්? ගෙවල් අයිතිකාරය වාහනේ ඉන්නවා. මේ අරයාගේ වාහනේ නෑ. අතුන් මේ යාළුවෙක් ගියද්ද? දන්නේ නැති කාරයා ගියා ගමට. ගමයි කොහෙද යන්නේ ගියා. පොලිසිය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන්නු වෛද්‍යවරියක් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි. ප්‍රධානම සැකකරුවන හිටපු අමාත්‍යවරයා මෙන්ම මොහොමඩ් යාසීම් යන අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනිකුත් බුද්ධ්‍යංශ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද දින අලුයම් කාලයේදී දෙහිවල ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම අපිට පෙනී ගියා පොලිසියට අවශ්‍ය කරන
කරන සැකකරුවෙකුට රැකවරණය සලසන තවත් පිරිසක් සිටින බවට. ඒ අනුව තවත් 7 දෙනෙක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා හිටපු අමාත්‍යවරයාට අමතරව. ඔහු කළුබෝවිල කොහුවල ප්‍රදේශයේ එක්තරා නිවසක දින 2ක කාලයක් ගත කර තිබෙනවා. ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට 15 වෙනිදා පැමිණ නැවතී සිට ඇත්තේ. අනිකුත් සැකකරුවන් 7 දෙනා අතර සැකකරු සැඟවීමට කුමන්ත්‍රණය කළ පිරිස් සිටිනවා. ඒ අතර වෛද්‍යවරියක්ද සිටිනවා. ඇයගේ ස්වාමි පුරුෂයාත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර අමාත්‍යවරයා පළවෙනි නිවාසයේ සිට දෙවෙනි නිවාසය දක්වා රැගෙන ගිය විදේශ රැකියා ඒජන්තවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අඩාලච්චන ප්‍රදේශයේදී ඔහුත් ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගෙන තිබෙනවා. ඒ වගේම අපිට අනාවරණය වෙලා තියෙනවා තවත් කිහිප දෙනෙක්ම සංගවා තැබීමට යම් ආකාරයෙන් ආධාර අනුබල දී ඇති බව. එවැනි තැනැත්තන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබූ සැකකාර රිෂාඩ් බදුදීන් අද පසුරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස අධිකරණ පරීක්ෂණයට රැස්ව සිටින අයුරුද දක්නට ලැබුණා. නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ හමුවේ සඳහන් කළේ සැකකාර රිෂාඩ් බදියුදීන් මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයෙකු ලෙස නොව රස්යාධිකාරියෙකු ලෙස බවයි. නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියේදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනේදී අවතැන් වූ ඡන්දදායකින් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම හරහා මහජන දේපල සාප්‍රාදී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබුණේ පසුගිය 14 වනදායි. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ක්‍රියාත්මක කළා. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලංකරත්න මනෝරංජන් සහ රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මේ අතර දින 14ක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනිවිය ප්‍රකාශ කළා. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ ලිඛිත උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට ලබා දීමට පැය 24කට කලින් ගරු නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඔවුන්ට වාචිකව උපදෙස් ලබා දීමක් සිදු කළා. ලබා දෙන ලද වාචික උපදෙස් පිළි අරගෙන හරියාකාරව ආවේශන රාජකාරී කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළා නම් රිෂාඩ් බදුද්දීන් යන සැකකරුට පලා යාමට හැකියාවක් ඉවන්නේ නැහැයි කියන එක ප්‍රකාශ කර සිටිනවා. එසේම අරු නීතිපතිතුමා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අද දිනත් සාකච්ඡා කළා. එම සාකච්ඡාවලදී අනාවරණය වීමක් සිදු වුණා. රිෂාඩ් බදුද්දීන් යන අය සම්බන්ධයෙන් මෙම සිද්ධිය හැරුණුකොට සිද්ධි 10කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරන බවට. එම සියලුම විමර්ශනයන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ වරද පදනම් කරගෙන වැඩිදුරටත් විමර්ශන සිදු කර යුතු බවටත් අදාළ විමර්ශනයන් කඩිනමින් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. රිෂාඩ් බදුද්දීන් යන අය සැඟවී සිටි කාලය තුලදී මොහුට එසේ සැඟවී සිටීමට රැකවරණය සහ ආධාර අනුබල දුන් සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරලා ගරු අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. මාධ්‍ය සාකච්ඡා පවත්වා ඔහු සැඟවී සිටි බවට ප්‍රකාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද කරුණු විමර්ශනය කරන ලෙසට ගරු නීතිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා ඉදිරිපත් කළ රීඩ් පෙත්සම හෙට අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි. දවසේ පුවත වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න.
ව්‍රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බන්ධනාගාරය වෙත රැගෙන යන දර්ශන මෙවන විට අප වෙත ලැබී තිබෙනවා. පිටකොටුව 4 වන හරස් වීදියේ වෙළඳසැලක හිමිකරු ඇතුළු සේවකයන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා. මේ අතර කොළඹ මැනින් වෙළඳපොලේ ආපන ශාලාවක හිමිකරුවෙකුටද කොවිඩ් ආසාදිත බවට තහවුරු අතර ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 40 දෙනෙකු පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර අද දිනේදී තවත් COVID-19 ආසාදිතින් 87ක් වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 2162ක් දක්වා ඉහළ ගියා. පිටකොටුව 4 වන හරස් වීදියේ වීලි ආහාර ද්‍රව්‍ය වෙළඳසැලක හිමිකරුවෙකුට කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඉන් අනතුරුව කොළඹ මහනගර සභාව මගින් සිදු කළ PCR පරීක්ෂාවලදී වෙළඳසැලේ සේවකයන් තිදෙනෙකුටත් රෝගය වැළඳී ඇති බව හෙළිවුණා. මෙම සිද්ධියත් සමග අදාළ වෙළඳසැලේ තවත් සේවකයන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බව කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ අතර කොළඹ මැනින් වෙළඳපොලේ ආපන ශාලාවක හිමිකරුවෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආපන ශාලාව අවට වෙළඳසැල් 4ක් වසා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. අපි වහාම ක්‍රියාත්මක වෙලා වෙළඳපොලේ මෙම ස්ථාන වසා දැමීමට තීරණය කර ඒ සේවය කරන සේවක මහතුන් PCR පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබුවා. හෙට දිනේදී ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා ලැබෙන්නට නියමිතව තිබෙනවා. මේ අතර ආසන සංඛ්‍යාවට වඩා මගින් බස් රථවල රැගෙන ගිය බස් රථ කිහිපයක් අමරවීදිය ප්‍රදේශයේදී නවතා එම මගින් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තේ මේ ආකාරයෙන්. ඉතගෙන යන්න බෑ කවුරුත් ඔක්කොම සීට් ගන්න විතර මොකක් වාස් දාගෙන යන්න. ඒ වැඩිපුර ඉන්න කට්ටිය බස්සන්න නැනන්ද? අඩේ පවතින තත්ත්වයට ගමන් කරන්නකො. මේක වැඩි කට්ටිය එහෙම යන්න එපා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. යම්කිසි ආකාරයකින් ඇඳිරි නීතිය තවත් දීර්ඝ කිරීම එහෙම නැත්නම් තවත් පොලිස් බල ප්‍රදේශයකට ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවද මේ වෙනකොට? පොලිස් බල ප්‍රදේශ 19ක් ආශ්‍රිත ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පොලිස් වසමක්ම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට තරම් තාම සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරලා නැහැ. මූලාශ්‍රය හොයන්න පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. මෙහිදී යම් කිසි දෙයක් මේ වන විට අනාවරණය වෙලා තිබෙනවද? තවමත් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒකට හේතුව 1552කට ආසන්න සේවකයෝ තාමත් ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල එහෙම නැත්නම් රෝහල්වල. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඔවුන් තමයි වැදගත්ම සාධකය වෙන්නේ. ඉතින් ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීම මේ අවස්ථාවේදී සිදු කරන්න බෑ. එම අය සුවපත් වෙලා ආවට පස්සේ තමයි අපිට විධිමත්ව මේ පරීක්ෂණයේ ඉතුරු සාක්ෂි සටහන් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. මේ අතර මතුගම ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතින් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග බදුගම නව ජනපදයේ ගම්මාන තවදුරටත් හුදකලා කර තිබෙනවා. මෙය හුදෙක්ම කවුරුත් අපහසුතාවයට පත් කිරීමට නොව මේ ගම්මාන තුනේ ඉන්න අයවලුන් බොහෝ දුරට උන්ට කොවිඩ් ආසාදනය වීමට හැකියාවක් තිබෙන්න පුළුවන්. පැරවිලාත් ඉතින් හමුනොත් එය කළුතර දිස්ත්‍රික්කයට පැතිරීමට තිබෙන අවකාශය වැළැක්වීම වෙනුවෙන් තමයි මෙවැනි තත්ත්වයක් අපි ඊයේ දිනේදී ගනු ලැබුවේ. මේ අතර කුලියාපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතින් 11 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ පවුල් 2000ක් පමණ මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි. කොවිඩ් ආසාදිත ජායල විදුලි බල සමාගමක ආරක්ෂක නිලධාරී දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින් ජායල රිලවුල ප්‍රදේශයේ සිය නිවෙස්වල ස්ව නිරෝධායනයට යොමු කිරීමට පසුගිය දිනක කටයුතු කෙරුණා. එක් ආරක්ෂක නිලධාරියෙකුගේ පුත්‍රයා නිරෝධායන නීති කඩ කරමින් සිය අවශ්‍යතාවන් සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ අදාළ පුද්ගලයාට දැඩි ලෙස අවවාද කළේ මේ ආකාරයෙන්. ක්වොරන්ටයින් කරලා තිබ්බේ PCR කරා වල ඔක්කොම දැන් තමයි යන්න එපා කියලා තියෙන්නේ. පොසිටිව් වෙලා ඉන්න තාත්තා කවුරුවත් එළියට යන්න එපා කියලා. ඒ කියද්දි ගිහිල්ලා තියෙන්නේ. දැන් තියෙන නීතියක ඕනනම් මේ උසාවි දාන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. මේ අතර පසුගිය 3 වෙනිදා සහ 4 වෙනිදා දුවලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු සිදු කරන ලද PCR පරීක්ෂාවකින් කොවිඩ් ආසාදිත බවට තහවුරු කරගෙන ඇති අතර ඔහු මිගම ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යාම හේතුවෙන් මිගම ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා තැබීමට මහනගර සභාව පියවර ගත්තා. අනතුරුව අදාළ විවාහ මංගල උත්සවයට සහභාගී වූවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණද සිදු කෙරුණා. ගම්පහ ප්‍රාදේශීය සභාවේ ස්ථාන රැසක් අද විෂ බීජ හරණය කෙරුණේ මේ ආකාරයෙන්.
මේ අතර මාස් හෝල්ඩින් ආයතන නිවේදන නිකුත් කරමින් පවසන්නේ තම ආයතනයේ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔහු සහ ඔහුගේ පවුලේ සමාජිකින්ට ආරක්ෂාව සපයමින් නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට තම ආයතනය කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර කුලියාපිටිය නගරයේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන වෙළඳසැල් වටලා වෙළඳසැල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණේ කුලියාපිටිය පොලිසිය මැදිහත් වීමෙන්. කෙසේ වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ COVID-19 රෝගයේ යම් සංකීර්ණ තත්ත්වයක් පෙන්නුම් කළද තවමත් එය සමාජගත වීමක් දක්නට නොලැබෙන බවයි. අපි තරමක් සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙනවා කොරෝනා සම්බන්ධයෙන්. මොකද ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කවලින් දිස්ත්‍රික්ක 21කට වැඩි ගානක රෝගීන් හම්බ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක මීට කලින් අපිට වාර්තා වෙච්ච තත්ත්වයට වඩා වෙනස් වෙන අනිත් ප්‍රධානම හේතුව තමයි එක දවසකට වාර්තා වෙන රෝගීන් ගාන වෙන කවරදාටත් වඩා වැඩි වෙලා තියෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පළවෙනි පෙළ ආශ්‍රිතව අපි හොයාගත්තා. දැන් දෙවෙනි පෙළ ආශ්‍රිතව හොයමින් ඉන්නවා. ඒකෙන් කොටසක් අපි හොයාගෙන තියෙනවා. දෙවෙනි පෙළ වලල්ල ඇතුලේ නැවත තවත් රෝගී පොකුරු ඇති වෙන්න පුළුවන්ද කියන අවදානම ඉදිරි සතිය දෙක ඇතුළත තමයි අපිට මතුවෙන්නේ. ඒකින්ද අපේ ලක්වාසී ජනතාව විශේෂයෙන්ම බොහොම අවධානයෙන් යුතුව කටයුතු කර යුතු සතියක් වෙනවා. මේ සතියේ ඔබ එළියට පහළට එනවා නම් රැකියාවට යනවා නම් ඔබට හමු වෙන පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනය ඇති වෙයි කියලා හිතාගෙන ඔබ කටයුතු කරොත් මේ සතිය අපි වගබලා ගත්තොත් විශේෂයෙන්ම අපේ රටේ කොවිඩ් මර්ධනය කිරීමට බොහෝ රුකුලක් වෙන බවට අපිට විශ්වාසයි. මේ අතර 2020 ඔක්තෝබර් මාස 15 වෙනි දිනට COVID-19 වසංගතෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61907ක් සඳහා අනුමැති ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සහන ණය පහසුකම යටතේ රුපියල් බිලියන 178ක මුදලක් අනුමත කර ඇති බව එම නිවේදනයේ සඳහන්. මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල ආහාරද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා බිවෘතව තැබීමට අවසර දෙන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය කල්දමන ලෙස විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිහිපයක් ඊයේ මෙන්ම අදත් පැවැත්වුණා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකින්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ විජේරාම ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී. ඊළඟ පාර්ලිමේන්තු කටයුතු ටික සාකච්ඡා කළා. අපිට තියෙනවා අර අපනයන රෙගුලාසි වගේක් ඒකේ බලපෑම. විශේෂ සංශෝධන ඉදිරිපත් කිරීම ඊළඟට අපි 2020 ඉතුරු කාලයට අපේ අයවැය ඒක ඉදිරිපත් කිරීමේ ගාඩු 2021 අයවැය ඉදිරිපත්. නෑ සංශෝධන මොනවද අපි ඉදිරිපත් කරන කියලා අපි අතර විමසුණා. අපි උසාවියේ ඇති කරගත්තු එකඟත්වයන් අනුව මොනවද සංශෝධන විය යුත්තේ කියලා කතා බස් වුණා. අවසාන තීරණයක් එන්නේ තියෙනවා අපේ අමාත්‍ය මණ්ඩලය. එයින් පස්සේ තියෙනවා පාර්ලිමේන්තු කණ්ඩායම. ඒවයි තමයි අවසාන තීරණය. අපි 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා බදාද වෙනකොට සංශෝධන සහිතව සම්මත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකා දේශපක්ෂ මතය අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපි යම් සංශෝධන ගණනාවක් ගැන කතා කරලා තියෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ වෙලාවට කතා කරමු. දැන් කතා කරන්නේ. නෑ. එහෙම කිසි තර්ජනයක් නෑ. මේක හොඳ පක්ෂ නායකයන්ගේ රැස්වීමක්. කිසිම තර්ජනයක් නෑ. ඉතාලම හොඳට සාමකාමීව සිද්ධ වුණා. මේ අතර 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද අදහස් පළ කළා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ රටේ නීති සම්පාදනය කරන ආයතනයේ මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය දිහා බැලුවහම මේ මීටරේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් නිර්මාණය වූ නීති හරහා රෙගුලාසි නිකුත් කරලා ඒ රෙගුලාසිම මන්ත්‍රීවරුන් කඩකිරීමේ තත්වයකට ලක්වන විට ඇත්ත වශයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඒක මහා විහිළුවක් බවට පත් වෙනවා. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටවන්නට. මේ රෙගුලාසි වලින් යෝජනා කර මීටරයේ පරතරය ස්ථාපනය කිරීමෙන් පසුව අපිට පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම කොරෝනා රෙගුලාසි වලට අනුකූලව පවත්වාගෙන යන්න. කිසිසේත්ම අපිට සදාචාරාත්මක අයිතියක් නැහැ. රටේ ජනතාවට එක නීතියකුත් මහජන මන්ත්‍රීවරුන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්න. වහාම මේ සතියේ පවත්වන පාර්ලිමේන්තු රැස්වීම කල් දමලා කෙටි කාලයක් තුළ මේ අඩුපාඩුව නිවැරදි කරන්නට ගරු කතානායකතුමා පියවර ගත යුතුමයි.
මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය කල් දමන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම් සීමා කළ යුතු බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බවත් රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව රැස්කිරීම නීති රීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මේ හේතුවෙන් අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය නව නීති රීතිවලට අනුකූලව කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයා වෙත යොමු කළ අදාළ ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රතිචාර දක්වුවා. බංකොලොත් වෙච්ච දේශපාලන නඩය හදන්නේ පාර්ලිමේන්තුව වහන් 20 වෙනි සංශෝධනය ගේන්න ඉඩ දෙන්නේ නැතුව. මේ සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය අපි අනුමත කරගෙන ඉවරයි. මේ තරම් කල් අපි පාර්ලිමේන්තුව මුණ ගැහුණා, අනපනත් සම්මත කෙරුවා, විවාදවලට අපි සම්බන්ධ වුණා. ඒ හැම දෙයක්ම කෙරුවේ සෞඛ්‍ය උපදෙස් අනුව. ඔබතුමන්ලගේ ආණ්ඩුවේ මේ වෙන විට මූලිකම කාර්ය කොරෝනා පාලනය කිරීමද විශ්ව සම්මත කරගැනීම. අපේ මූලික කාරණේ තමයි පහුගිය ආණ්ඩුව විනාශ කරපු ආර්ථික නැවතවාරයක් ශක්තිමත් කිරීම. මේ කොවිඩ් පාලනය කිරීම පරමාර්ථයක් නේ. අපි ඒකනේ ලෝකේ අනිත් රටවල් ගත්තාම ඉතාමත්ම හොඳ තැනකට අපේ රට පරිවර්තනය වුණේ. දැන් හැබැයි එනගෙන නේද තියෙන්නේ. නෑ කිසිම දෙයක් අපි එනගෙන නෑ. එනගෙන තියෙන විපක්ෂය. මිනිස්සුන්ගේ මරණ හරහා බොහොම අසික්කිත විදියට දේශපාලනය කරන්න හදනවා. දැන් මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය එහෙම විරෝධතා දක්වනනේ. විරෝධය ප්‍රකාශ කරනවා නේද ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්නේ. කියන සංශෝධන සිද්ධ කරන්න ඔබතුමන්ලා සූදානම් නැහැ. මෙහෙමනේ අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක තමයි මේ රටේ ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. මේ අතර පිවිතුරු හෙළවුරුමේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු එමගින් ව්‍යවස්ථා සංශෝධනයේ ඇති හදිසි පනත් සම්මත කිරීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම, ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. උදේ ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 69 ලක්ෂයේ ජනවරමට ගරු කරනු වස් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමී කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහා සංඝරත්නය දරන මතය තමාගේ මතයද වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබෙනවා. උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමු අවස්ථාවේදී. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ කරුණු ඇතුළත් සංදේශයක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ඊයේ පස්වරුවේ කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්වුවා. කාදිනල්තුමා හමුවෙච්ච සාකච්ඡාව 100% සාර්ථකයි. එතුමා හොඳ ඇහැකින් අපේ යෝජනා පිළිබඳවත් බැලුවා, රට දෙසත් බැලුවා. මම හිතන්නේ දැන් තියෙන්නේ අපේ කතාවෙන් කිව්වොත් බෝඩේ තියෙන්නේ ආණ්ඩු පිළි. අපේ ටික අපි කළා ඉවරයි. කාදිනල්තුමා ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් කතා කරපු වෙලාව අපි ඉන්න තැනම කිව්වා ස්වාමීන් වහන්සේලා යෝජනාවලියට තමයි මගේ එකඟතාවය. ඒක තමයි මගේ යෝජනාවත් කියලා. මම හිතනවා ගරු ජනාධිපතිතුමා කාදිනල්තුමා හමු වේවි කියලා. එතුමාට යුතුයකමකුත් තියෙනවා මුණ ගැහෙන්න. ආණ්ඩුව කියන්නේ සංශෝධන සහිතව මේක ඉදිරිපත් කරනවා කියලානේ. සංශෝධන කියලා බෑනේ. සංශෝධන අපිට පෙන්වන්න එපා. අපි කියපු කරුණු කාරණා ඉෂ්ට නොකළොත් අපි ප්‍රසාදයක් නෑ මේ ආණ්ඩුව කරේ. මම නෑ. ඔබ වහන්සේලා තමයි මේ ආණ්ඩුව කියන්නේ බැලෑරුම් මෙහෙයක් කරේ. ඔබ වහන්සේලා තරහ කරගෙන ආණ්ඩුවට ගමනක් යන්න පුළුවන් නේද? ඒක අපිට වැඩක් නෑ. අපි බලන්න රටපැත්ත. ඉතින් මේ පහුගිය යහපාලන රජය මගින් කරපු ඇතම් කොමිෂන් මේ රටේ හරි විදියට සකස් කරා නම් ඒක වටිනවා. නමුත් ඒ නොකරපු නිසා දැන් අපිට හැම එකක්ම සැකයෙන් අවිශ්වාසයෙන් බලන්න සිද්ධ වෙලා තියෙනවා. විපක්ෂය කියනවා දැන් රටේ මෙච්චර දෙවෙන ප්‍රශ්න තියෙද්දි මේ 20ක් ගෙනල්ලා ජනතාව මුලා කරන්න හදනවා කියලා. ඒගොල්ලොත් මට කතා කරා. ඉතින් ඒගොල්ලෝගේ කඩගෙන වැටිච්ච ගේ හදාගන්න කියලා කිව්වොත් වඩා හොඳයි. මේ අතර අස්ගිරි සහ මල්ලතු පාර්ශවයන්හි ලේකකාධිකාරී හිමිවරුන්ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළා. 19 සහ 20 රජයෙන් උමන ඉදිරිපත් කිරීම සිදු කළත් ඒවා පිළිබඳව සාධනීය ලක්ෂණ තිබෙනවා නම් ඒවත් තබාගෙන යම් හානිකර දේවල් තිබෙනවා නම් ඒවා පිළිබඳව භික්ෂූන් වහන්සේලාගේ සහ වෙනත් අදහස් දරන මහ ජනතාවගේ අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් ඉතාමත් යහපත් විදිහේ සංශෝධනයක් සම්පාදනය කරගන්න
අනුමත කර ගැනීම තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ වන විට මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් ඒ වගේම විද්වතුන් අතරත් මේ පිළිබඳ නොයෙක් විදිහේ කුතුහලය ඇති වෙලා තිබෙනවා. මෙහි තියෙන ප්‍රතිඵල ගැන ඒ නිසා කළ යුතු එම ව්‍යවස්ථාවේ වැදගත්ම මහ ජනතාවට රටේ දියුණුව සඳහා අදාළ වන හොඳ කරුණු අරගෙන අනිත්වා එක්ක සංශෝධනය කරමින් තාම හොඳ ව්‍යවස්ථාවක් සිදු කරනු දැකීම තමයි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සහ අගරදුගුරු මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධානවල විරෝධය පළ වී ඇති බැවින් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 18ක් සහ මහා සංඝරත්නය එක්ව නාරහෙම්පිට අභයාරාම විහාරස්ථානයේදී ජනාධිපතිවරයා වෙත බහර දීම සඳහා සංදේශයකට අත්සන් තැබුවා. ඔබතුමා අපි බලයට පත් කරේ මේ රට හදන්නට. පංචමා බලවේගය කොන් කරලා මේ රටේ කාටවත් පාලනයක් ගෙනියන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඔබතුමා මේ ගේන විශ්ස පිළිබඳව අද රටේ නොයෙක් විදි ආందోලනකම් ඇති වෙලා තිබෙනවා. මේ ආందోලනයන් නිසා මං ජනතාව කලකිරීම තත්ත්වයකට ඇති වෙලා තිබෙනවා. අපි ඒ නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරන්න මේ සංදේශය ඉදිරිපත් කරලා පංචමහා බලවේගයේ හඬට ඔබතුමා කන් දීලා සංශෝධනයක් එක්ක මේ ව්‍යවස්ථාව පස්සේ ගේන්න දැනට මේ ව්‍යවස්ථාව අත්හිටවලා මේ පංචමහා බලවේගය සමගම සාකච්ඡා කරලා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න කියන එකයි අපේ යෝජනාව. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවා නම් භික්ෂුන් වහන්සේලා වන අප ඉදිරිපත් කරපු සංශෝධන පිළි අරගෙන අඩුපාඩුකම් ඉවත් කරලා මේක ඉදිරිපත් කිරීමයි කළ යුතුයි. එහෙම නැත්නම් අපි ඉඳලා හිටින්නේ මේක කල් දමන්න. එහෙම නැත්නම් මේක විසි කරන්න කියලා. විසි කළාම ඔක්කොම විසි දෙනවා. ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව තාමත්ම හොඳට වැඩි ලෙස පිළිගෙන කටයුතු කරන්න වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම එහෙම හැමකම් නොදුන්නොත් එම රටේ මහ ජනතාවත් අපිත් එක්ක ඉන්නවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ද මේ සම්බන්ධව අදහස් පළ කළා. ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඔවුන් දෙදෙනා අද හවස් වෙනකොට සාකච්ඡා කරලා තීරණයක් දෙන බව සඳහන් කළ නිසා අපි බොහොම සුමුදු ලෙස සිහිපත් කරන්නට කැමති වෙනවා මේ කාරණාවල් ඉවත් කරලා 20 වෙනි සංශෝධනය අරගෙන එන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ ඔහුගේ පාර්ලිමේන්තුව මේ නොකරනවායයි කියලා කියන්න පුළුවන් ඔවුන් කියයි. ඔවුන් නොකරාවි. හැබැයි සදාකාලිකවම මේ රටේ බලය තියෙන ගෝඨාභය ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව මතද හදිසි පනත් ගෙන ඒමට තියෙන ව්‍යවස්ථාපිත අවස්ථාව අහුරා ඇති. මෙම වගන්තිය ඉවත් නොකරන හැටියට අපි බොහොම කාරුණිකව ආණ්ඩුවට සඳහන් කරනවා. දෙවෙනි කාරණාව සමාගම් ගෙනනේට තියෙන අවස්ථාව නැති කළොත් MCC එකට අපේ රටට එන්න පුළුවන් එක දොරක් ඇරෙනවා. මේක හදිසියේ සම්මත වුණොත් මොකද්ද කරන්නේ? අපි ගැන සම්මත කරන්න කියලානේ මේ ටික ඉවත් කරලා. වැරදි ටික අයින් කරන්න නැතුව සංශෝධනය වෙනවා. පුද්ගලයෙක් වැරද්දක් කළොත් පුද්ගලයා පෞද්ගලිකව වන්දි ගෙවන්න පුළුවන්. හැබැයි නායකයෙක් වැරද්දක් කළොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නේ රටක්. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පිළිබඳව පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වන විට 15000කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටි බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් රටින් පිට කිරීමට රිචාඩ් බදූදීන්ගේ සහෝදරයා උදව් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් එවක සිදු කළ ප්‍රකාශය මේ වන විට තහවුරු වී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද සාක්ෂි ලබා දුන්නේ 24 වන දිනටයි. මෙහිදී අගරදගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිමි වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් වහම අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් කළාද? සහරාන් හෂිම් නමින් කිව්වේ නැහැ අත්අඩංගුවට ගන්න කියලා. නමුත් මේ ගැන කතා කරන වෙලාවල ඇයි ඔය මිනිහව තාම එළිය තියන් ඉන්නේ කියලා නම් ඇහුවා. මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. අපි නිතරම කිව්වා සහරාන්ගේ නම. උදාහරණයක් ගන්නම්.
සිමියොන් කියන පුද්ගලයා අපරාධයක් කරන්න යනකොට සිමියොන් ගහන්න යන බැංකුව තියෙනවා. ඒ මේ බැංකුව කියන එකයි සිමියොන් ළඟ තියෙන්නේ ගල් කටස් එකක්ද T56ක්ද කියන එකයි නෙවෙයි ඔලුවට ගන්න ඕනේ. සිමියොන් හොයාගෙන අත්අඩංගුවට ගන්න එකයි වැදගත්. ඒකයි අපි සහරාන් ඉන්න තැන් ගැන කියනකොට සහරාන් කියලා නම හැමතිස්සෙම කිව්වේ. අපි ප්ලෑන් කළේ මාස්ටර් මයින්ඩ් ඇරෙස්ට් කරන්න. ස්වාමීනි සහරාන් ගැන සහ මේ තොරතුර ගැන අප්‍රේල් 11 වෙනිදා වෙනකොට මේ රටේ 10000ක් විතර දැනගෙන හිටියා. ඔබ බොහොම බරපතල ප්‍රකාශයක් කළා. අප්‍රේල් 11 වෙනකොට මේ ගැන දසදහසක් විතර දෙනා දැනගෙන හිටියා කියලා. වගකීමෙන් දෙක කිව්වේ. ඔව් ස්වාමීනි. පොලිස්පති මේ කොමිසමේදී කිව්වා ඔහු මේ බුද්ධි තොරතුර රේන්ජ් 4කට දුන්නා කියලා. එතනම බස්නාහිර පළාතේ නිලධාරීන් 8000ක් විතර ඉන්නවා. STF එකේ 5000කට මෙහා ඉන්නවා. ඊළඟට ස්වාමීනි 20 වෙනිදා තානාපති කාර්යාල වලින් දැනගෙන හිටියා. මොකද මගෙන් ඇහුවා මේ තොරතුරට සම්බන්ධ එක තානාපති කාර්යාලයක් මේ අපි එවප එක නේද ශ්‍රයා වෙන්නේ කියලා. ඉතින් ස්වාමීනි එතකොට කීයක්ද? සහරානුත් දැනගෙන ඉන්න ඇති. අර පාර්ලිමේන්තුවේ 225 දෙනාට යොමු කරලා තිබුණා. ඒගොල්ලන් නම් කියනවනේ දන්නේ නැහැ කියලා. නමුත් ඒ අයගේ ආරක්ෂක අංශ දැනගෙන හිටියා. එහෙම බැලුවම 10000ක් නෙවෙයි 15000ක් විතර මේක දැනගෙන හිටියේ ස්වාමීනි. එතකොට ඒ අය දැනගෙන ලංකාවේ තීරණ ගන්න ඕන සියලු දෙනා දන්නේ නැහැ. ඕකනේ දැන් කියන්නේ. මේ රටේ මිනිස්සු මැරුණ එකේ වගකීම මං බාරගන්නේ අප්‍රේල් 7 වෙනිදා වෙනකල් විතරයි. ඔය විදේශ බුද්ධි සේවයට සහරාන් ගැන ඔක්කොම තොරතුරු දුන්නෙත් අපි. මටත් වඩා මේ අය ගැන මගේ නිලධාරීන් තොරතුරු රැස් කරපු නිසා මම මගේ නිලධාරීන් ගෙන්නලා විදේශ බුද්ධි සේවා දැනුවත් කළා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ වුණු මම එතනදී ට්‍රාන්ස්ලේටර් වුණා. මේ රටේ වෙලා තියෙන්නේ විදේශ රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩි. අනික අපි සහරාන් ගැන කියලා තිබුණේ 2016 ඉඳලා. මට තොරතුරු ලැබුණේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4. මං ඒක 5 වෙනිදා ලිඛිතව ගෙන්න ගත්තා. 6 වෙනිදා මම හිතුවා ඉස්සරහට එන අලුත් අවුරුදු කාලය එක්ක මේක මං ළඟ විතරක් තියන්න ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒ නිසා ජාතික බුද්ධි ප්‍රධානියාට හා පොලිස්පතිට දැනුම් දුන්නා අප්‍රේල් 7 වෙනිදා. 8 වෙනිදා මට ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් වාර්තාවක් ලැබුණා. එතනදී මං කිව්වා මේක පොලිටිකල් ඉන්ක්වයරි එකක් වෙයි කියලා. අද වෙනකොට අවුරුදු 1කමාරක් ගිහින් ඒක හරි ගිහින් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි එක්ක සහරාන් ගියා කියන එක. ජාතික බුද්ධි ප්‍රධානියා එතකොට කිව්වා මේක ආරක්ෂක ලේකම්ට කියන්නම් කියලා. මෙතන කොමිසමට ඇවිත් ඔහු කියනවා අප්‍රේල් 9 රැස්වීමේදී නිලන්ත මේක කතා කරයි කියලා හිතන් හිටියලු. ස්වාමීනි මට පරචිත්ත විඥානය නැහැනේ එහෙම හිතන් හිටියට. 9 වෙනිදා රැස්වීමේදී මම ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ඇහුවා සර් ඔක තාම අතේ තියන් ඉන්නවද? ඕක ලෙඩක්නේ කියලා. මම දන්නේ නැහැ මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගත් පියවර මොනවද කියලා. ස්වාමීනි මම තොරතුරු දීලා මම ලෙඩේට බෙහෙත් හොයන්න ගත්තා. මේ අය ඒ ඔක්කොම අමතක කරලා වැඩේ වැරදුනාම මගේ ඇඟට දානවා. ඔබ මේකෙන් අතහොද ගන්නවා. එහෙම නේද නිලන්ත මහත්මයා? මං ඒක ප්‍රතික්ෂේප කරනවා. මං කනගාටු වෙනවා මගෙන් එහෙම දෙයක් අහන එකට. ඔබ නොයෙකුත් අවස්ථාවල කිව්වා මේ ප්‍රහාරයට වගකීම බාරගන්නේ නැහැ කියලා. එහෙම නේද? මං මේ දවස් ගාණක් දුන්න සාක්ෂි ඇත්ත. මම රස්සාවේ ඉන්නවද හිරේ යනවද කියන එක කොමිසම තීරණය කරයි. මම අතහොද ගන්නේ නැහැ. 2015 මාර්තු 3 ඉඳලා 2019 දෙසැම්බර් 5 වෙනකල් මම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කරපු දේවල් කිසිම බුද්ධ්‍යංශයක් කළේ නැහැ. අප්‍රේල් 21කින් පස්සේ ආපු කොළවලට ගත්ත ඇක්ෂන්ස් අප්‍රේල් 9 වෙනිදා ගත්තනම් ඒ ඇටිටියුඩ් ඊට කලින් තිබ්බනම් ඒ වෙනස බලන්න පුළුවන් කොමිසමට. අන්න එහෙනම් ටර්නින් පොයින්ට් එක අප්‍රේල් 21. මෙතන උනේ ඉන්ටෙලිජන්ස් හොයාගත්තම ඒගොල්ලන්ගේ. පිපුරුනාම අපේ. එච්චරයි ස්වාමීනි. නව ජීවන රටාවක් උදෙසා මීටරෙන් ජීවත් වෙමු. Let's be responsible to defeat COVID-19. Embrace the new normal. සිය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රංගපෑමෙන් ඉවත් වන ලෙස මුත්තයියා මුරලිදරන් ජනප්‍රිය කොලිවුඩ් නළු විජයි සේතුපතිට දන්වා තිබෙනවා. විජයි සේතුපති මේ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුරලිදරන් විසින් එවූ ලිපියද පළ කර තිබෙනවා. මුරලි පවසා ඇත්තේ ඔහු වටා ගෙතී ඇති වැරදි මතවාද හේතුවෙන් විශිෂ්ට කලාකරුවෙකු අපහසුතාවට පත්වීම දැකීම තම අරමුණ නොවන බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම්නගර සෙසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව ගම්පහ දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් කටල සහ මුව ආවරතෝගයක් බෙදා දීම අද සිදු කෙරුණා. අරනායක දීප්පිටිය තඹරව ප්‍රදේශයෙන් මාවියේ වැලි දැමීමට ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට අවසර ලබා දීමට එරෙහිව සහ වැලි ගොඩ දමන්නන්ගෙන් තමන්ට හිරිහැර සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළ කළ අතර පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ නිරෝධ නීති යටතේ පිරිස විසිරුවා හැරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් අදාළ දේශපාලනඥය මැස්ථානයෙන් පිටපැන අවස්ථාවේ ප්‍රදේශවාසීන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ගලේපෙළ රන්වැඩියාව ප්‍රදේශීය අනාරක්ෂිත දියවලක දියනෑමට ගිය එකම පවුලේ දරුවන් 30 දෙනෙකු දියගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මේ ගොස් ඇත්තේ වයස අවුරුදු 15ක සහ 12ක සොයුරියන් 3 දෙනෙකු සහ ඔවුන්ගේ 7 හැවිරිදි සොයුරායි. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ කිසිදු ආකාරයකින් මුදල් ගෙවා නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසිල මහතා ප්‍රකාශ කළා. ඒ දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පළමුවරට සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.